යුක්තිගරුක දේශයක් සාධාරණ සමාජයක් නිවහල් මිනිසෙක්. ඒ තමයි 71 විරුවන්ගේ ප්‍රාර්ථනාව උනේ. ඒ උස්සරමුණ ඉටු කිරීම වෙනුවෙන් තමයි ජනතා යුක්ති ප්‍රෝණේ අපි අදටත් සටන් වදිමින් ඉන්නේ. ඒ 71 විරුවන්ගේ ආදර්ශයන් උකහා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මෙරට නිර්ධන පන්තියේ විමුක්තිය වෙනුවෙන් ගෙන යන සටන ඉදිරියට ගෙන යන්නට සපත කරන 42 වෙනි අප්‍රේල් විරු සමරු ඇමතීම සඳහා මාර්ගදනා කරන මීළඟ විරු සමරු දේශනයට අපේ පක්ෂයේ ආදරණීය ප්‍රධාන ලේකම් ආදරණීය ටෙල්වින් සිල්වා සහෝදරයාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි 42 වෙනි අප්‍රේල් විරු සමරු වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ නායක ආදරණීය සෝමන් සමරසිංහ සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන් මධ්‍යම කාර්යසභාවේ සහෝදරුන්ගෙන් සහ සහභාගී වන සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වෙන ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි මව්වරුනි පියවරුනි තමුන්වන්සලා අපි අද මේ කුරුණෑගල නගරයට එකතු වෙලා ඉන්නේ මීට අවුරුදු 42කට කලින් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගූ පරම්පරාවේ අපේ සගයින් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගලා අපේ පන්තියට පක්ෂයක් හදන්න මුල පුරලා ඒ අපේ පන්තියට පක්ෂයක් හදන්න ගිය ගමන්ට එල්ල වෙච්ච ධනේශ්වර පන්තියේ බාධාවන්ට එරෙහිව ඇති කරපු දැවැන්ත ජනතා නැගිටීම සන්නද්ධ නැගිටීමේ සිහි කිරීමේ අවස්ථාව. අපි කවුරුත් දන්න විදිහට 1971 අප්‍රේල් අරගලය සිද්ධ වෙලා අවුරුදු 42ක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි අද මෙතෙන්ට ආවේ මලවුන් සිහි කරලා යන්න නෙවෙයි. අපි මෙතෙන්ට ආවේ අවුරුදු 42ක් ගත වෙලා තියෙද්දිත් අප්‍රේල් අරගලයෙන් අපිට අපේ රටට අපේ පක්ෂයට අපේ පන්තියට ඉගෙන ගන්න පුළුවන් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අප්‍රේල් අරගලයේදී දිවුදුන් සහෝදර සහෝදරයන්ගේ වගේම අප්‍රේල් අරගලයට දායක වෙච්ච ජීවත් වෙලා ඉන්න හැම දිනාගේම බලාපොරොත්තුව වඩාත් වැඩියෙන් සමාජයට දැනෙන්නේ අද වගේ දවසක. ඔවුන්ගේ අරමුණු වඩාත් වැඩියෙන් අපේ සමාජයට අවශ්‍යලා තියෙන්නේ අද වගේ දවසක. ඒ නිසා අපි හිතනවා අප්‍රේල් සමරුව කියන්නේ අපිට අපේ ඉදිරි ජයග්‍රහණ සඳහා අපි යන මගට බොහෝ අත්දැකීම් ධෛර්ය ශක්තිය එකතු කරගන්න අවස්ථාවක් හැටියට. ඒ අනුව තමයි අපි අප්‍රේල් විරුවන් සැමරීමේ මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. දැන් අපි කවුරුත් දන්න විදිහට මෙතන අප්‍රේල් අරගලයට දායක වෙච්ච අයත් ඉන්න පුළුවන්. වේදිකාවේ සහෝදරු අපේ සෝමන් සහෝදරයා, නන්සිලි සහෝදරියේ, කිතුරු සහෝදරයා ඒ පිරිස ඉන්නෝ. ඊට අමතරව අපි හිතනවා මෙතනත් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අප්‍රේල් අරගලයේ කාලේ අඩු ගානේ අරගලය දැකපු අහපු අයත් මෙතන ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් අප්‍රේල් අරගලෙන් පස්සේ ඉපදිච්ච පරම්පරාවකුත් මෙතන ඉන්නවා. ඒ අය අප්‍රේල් අරගලේ දැකලම නැහැ. එයාට තියෙන්නේ ඓතිහාසික සිදුවීමක් විතරයි. නමුත් මේ අප්‍රේල් අරගලෙන් පස්සේ ඉපදිච්ච අය පවා අද අපි මෙතන රැස් වෙනවා අපි නොදන්නා නාඳුනන ඒත් අපි වෙනුවෙන් දීපිදු පිරිසකට අපේ උපහාරය දක්වන්න. ඔවුන්ගෙන් අපි යමක් ඉගෙන ගන්න. ඔවුන්ගේ අත්දැකීම් අපිට ඉගෙන ගන්න. ඒ නිසාම අප්‍රේල් අරගලයේ පිළිබඳව අරගලයේ අරමුණ පිළිබඳව කිසියම් කතා බහක් ඉතා කෙටියෙන් උනත් කරගත් යුතු තියෙනවා. මේ කිසියම් ප්‍රමාණයක් සෝම සහෝදර ඉදිරිපත් කළා. නමුත් නැවතත් ඉතා කෙටියෙන් යමක් කියන්න ඕන කම තියෙනවා. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අප්‍රේල් අරගලයේ පිළිබඳව ඉන්පසු කාලේ සිද්ධ වෙ දේ පිළිබඳව අපේ රටේ ජනතාව බොහෝ දේවල් දන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපි කියපුවා නෙවෙයි. බොහෝ විටම ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරලා අපේ කටවල් වහලා අපිට කතා කරන්න බැරි කරපු කාලේ අපේ සතුරු ධනපති පන්තිය අරගලෙන් පලා ගිය අය කිව්ව කතා ඒ දවස්වල ගොඩක් තිබුණා. ඊට පස්සෙත් අප්‍රේල් අරගලයට ද්‍රෝහී වෙච්ච අය පොත්පත් ලියමින් වාර්තා ලියමින් සාකච්ඡා කරමින් අප්‍රේල් අරගලයේ පිළිබඳව විකෘති කරන අදහස් ගොඩක් කියලා තියෙනවා. අදත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග පිළිබඳව සමාජයට වැඩිපුර කතා කරමින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රෝහීන් පලා ගියුන් සහ අපේ හතුරන් ධනපති පන්ති. ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් කියන්න ලැබිච්ච අවස්ථා තියෙන ඉතාමත් අඩුයි. ඒ සඳහා අවස්ථා උදා කර දෙන ධනපති පන්තිය ලෑස්ති නැහැ. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව 1971 අරගලයේ පිළිබඳව අපේ සමාජයේ මොනවා හරි දන්නවා නම් දන්නේ වැඩි ප්‍රමාණයක් සතුරන් විසින් කියූ කතා. අපි දන්නවා 1971 අරගලයේදී අපේ පක්ෂය මර්ධනය කරලා තහනම් කරලා 10000කට ප්‍රමාණයක් ඝාතනය කරලා
20000ක් තිරගත කරලා කටවල් වහලා ධනපති පන්තියේ මාධ්‍ය වලින් ධනපති ඇමතුරු කිව්වා 1971 අරගලය කරපු කට්ටිය දිනුවා නම් එහෙම පහෙන් පහ ළමයි මරනවා 55 ගිල මිනිස්සු මරනවා කියලා. එක පැත්තකින් මේ තරුණයන් මේ අරගලයට ගියේ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා කියලා. දැන් ලෝකෙට රටට මත්ද්‍රව්‍ය ඇති වෙන පොවන්නේ ධනපති ආණ්ඩු ධනපති ක්‍රමය. ඒ තමන්ගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලිකත්වයේ පැත්තක තියලා සමාජය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් ඊටාම සටන්කාමීව සටන් වෙදලා දිවි පිටීම පිළිගන්න බැරි විශ්වාස කරන්න බැරි එහෙම දෙයක් හිතා ගන්න බැරි ධනපති පන්තිය ඒකට අර වගේ අවලාද නිර්මාණය කළා. සමහර අය කිව්වා මේ නොමග ගිය තරුණ විජේවීරගේ පන්ති පාට නොමග ගිය තරුණ කියලා සමහර අය කියන පටන් ගත්තා. නමුත් අපි කවුරුත් දන්නවා 1971 අරගලේ දියුදුනේ වෙන කවුරුත් නෙවෙයි නොමග ගියපු සමාජයක් යහමග යැවීම තමන්ගේ දේශපාලන බවට පත් කරගත්තු පරම්පරාවක් තමයි 1971 දියුදුනේ. ඊට පස්සේ කාලේ ගත්තමත් එහෙම තමයි. 71 අරගලෙන් පලා ගිය උදවිය විවිධ දේවල් කියන පටන් ගන්න තිබුණා. අද ගත්තොත් අර බලන්න. අදත් අපේ රටේ සත්‍යන්ත පුවත්පත්වල අතිරේක දිහා බැලුවට පස්සේ ඒ අතිරේක පිළිලා තියෙන මොනවාද? ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව එකිනෙකා කියන කතන්දර. හැබැයි කිසිම සත්‍යන්ත පත්‍රයක අතිරේක පුවත්පතක අතිරේක කෑල්ලක ජනතා විමුක්ති පෙරමුණේ වර්තමානය කියන මොකක්වත් දේවල් නැහැ. ඒවට දොරවල් වැහිලා. මෙන්න ඔක්කොම ඉන්නේ කවුද? ඒක 1971 දී අරගලයට පාවා දීලා ධනපති පන්ති අත්‍යවශ්‍ය බවට පත් වෙලා ධන ගහලා ධනින් වැටිලා ද්‍රෝහින් බවට පත් වෙච්ච විශ්‍රාමික කැරලිකාරෝ සමහරු ඉන්නෝ. තව සමහරු ඉන්නෝ මෑතදී පක්ෂවල බලය අල්ලන්න උත්සාහ කරලා කැරලි ගහලා කුමන්ත්‍රණ කරලා ඒවා ඉටු කරගන්න බැරි නිසා එළියට වීසි වෙලා අතරගාතෙන් වැටිලා අපේක්ෂා බංගත්තරපත් වෙලා දැන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ දෙකතු වෛරෙන් ඊට එරෙහිව ලියන කට්ටියක් තියෙනවා. නිසා වර්ග දෙකක් ඉන්නවා. මේ අය ධනපති පන්තිය ජනතා විමුක්ති පෙරමුණ වැරදි කියනවා. 1971 අරගලේ වැරදි කියනවා. හැබැයි 1971 අරගලේ වැරදි කියන ගමන්ම ඒ අරගලයට හිටිය කියන කට්ටිය ඒ අරගලේ කීර්තිය Tamanට තනියම ලියා ගන්න නොඑක් જાති කතන්දර පත්‍රවල ලියන පටන් ගන්න තියෙනවා. වීර කාව්‍ය රචනා කරන පටන් ගන්න තියෙනවා. Tamanට ලියා ගන්න අරගලයක ගෞරවය තනියම. පොදුවේ ගත්තොත් 71 වැරදි. 71 අරගලේ වැරදි. හැබැයි Tamanගේ පාට් එක හොඳයි ඒකට අනුව ගත්තා. ඒක ඉතාමත්ම විශිෂ්ටයි. ඒකේ ඒගොල්ලෝ වීරයෝ. නොඑක් දේවල් කරලා තියෙනවා. රෝහණ විජේර සහෝදරයලා ඇත්තටම මේ අරගලේට දුෂ්කරතාවෙන් මුදීපු කට්ටිය, දිවිපුදපු අය, හිරගෙවල් ගිය අය මේ අරගලේ අරමුණු අත්හැරෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පුරාම මේ අරමුණු එක්ක යන අය ඒගොල්ලෝ අදාළ නැහැ. අර පැනලා ගිය කට්ටිය තමයි විරෝධයටපත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන නිසාම අපි හිතනවා සමාජය තුළ සෝමසර කිව්වා වගේම 1971 අරගලේ අරමුණ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරීත්වය පිළිබඳව බලල් සංවාදයක් අවශ්‍යයි. අපේ ජනතාව දැනුවත් වීම අවශ්‍යයි. අපි කවුරුත් දන්නෝ සතුරා කියන උත්සාහ කරා දිගටම ජනතා විමුක්ති පෙරමුණ 1971 බලය අල්ලන්න උත්සාහ කරා කියලා. 1971 අරගලය කියලා කියන්නේ රාජ්‍ය බලය පැහැර ගැනීම අරගලයක් නෙවෙයි. එහෙමත් නැත්නම් හතුරු කිව්ව තාලට හිතුවක්කාරකමක දඩිපිඩි විප්ලවයක හිතුවක්කාරකමක ප්‍රතිඵලයකුත් නෙවෙයි. හැබැයි එකක් පැහැදිලි 1971 අරගලයට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවේ අපේ පන්තියේ නිර්ධන පන්තියේ දුක් විඳින මිනිසුන්ගේ පක්ෂය හැටියට. ඒ පක්ෂයේ අරමුණ මොකද්ද? වෙන කිසිවක් නෙවෙයි. අපි අදත් කියනවා නිර්භයව මාක්ස් කිව්වා වගේ කොමියුනිස්ට්වාදීන් තමන්ගේ අදහස් සංගවන්නේ නැහැ. නිසා අපි අදත් කියනවා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවේ වෙන කිසිවකට නෙවෙයි. ධනපති පන්ති අත තිබුණු රාජ්‍ය බලය ධනපති පන්තිය පරාජය කරලා අපි අතට ගැනීම සඳහාම තමයි එය ඉටු කරගන්නා තෙක් ඉදිරියට යන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියන එක අපි හිතා පැහැදිලිව කියනවා. ඒ රාජ්‍ය බලය අපිට ඕන නෑයි. ඒ රාජ්‍ය බලය ජනතා විමුක්ති පෙරමුණට ඕන වෙලා තියෙන්නේ. අපේ පන්තියට ඕනලා තියෙන්නේ මහින්ද රාජපක්ෂලා වගේ ඊට කලින් හිටපු සිරිම බණ්ඩාරනායක මහත්තයලා දඩිලා ඩීඑස්ලා ජයවර්ධනලා ප්‍රේමදාසලා ඒ වගේ තමන්ගේ සුඛ විහරණය මේ බලය පාවිච්චි කරන්න වෙයි. තමන්ගේ පන්තිය වෙනුවෙන් තමන්ගේ පෞල්වාද වෙනුවෙන් බලය පාවිච්චි කරන්න වෙයි. අපිට නිර්ධන පන්තියට ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය අවශ්‍යලා තින්නේ. එය පාවිච්චි කරලා අපේ රට විනාශ කරපු අපේ රට සූරගෙන කාපු මේ දුර්දාන්ත සමාජය වෙනස් කරලා වඩා යහපත් සමාජයක් සාධාරණ සමාජයක් සමාජවාදී සමාජයක් බවට මේ සමාජයේ පරිවර්තනය කිරීම සඳහා තමයි නිර්ධන පන්ති ව්‍යාපාරයේ අපි රාජ්‍ය බලයෙන් සටන් කරන්නේ. ඒතකොට එදා
1965 රෝහණ විජිත සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ ඒකට බලය ගැනීම සඳහා. හැබැයි අපි කවුරුත් දන්නවා 1971 බලය ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. 1971 බලය මාරුන විප්ලවීය තත්ත්වයක් තිබුණේ නැහැ. 1971 බලය ගන්න පුළුවන් පක්ෂයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා තිබුණේ නැහැ. සරල සංවිධානයක්, ලදරු සංවිධානයක්. අපි දේශපාලනේ පටන් ගත්තා විතරයි. අපි වැඩ කරන්න පටන් ගත්තා විතරයි. එහෙනම් මොකක්ද සිද්ධ වුනේ? 1971 සිද්ධ වුනේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් තමන්ගේ පන්තිය සංවිධානය කිරීමේ ඒ පරම පූජනීය අයිතිය වෙනුවෙන් අපේ පන්තියේ පක්ෂයක් හදන්න රෝහණ විජය සහෝදරයා ඇතුළු විප්ලවවාදී මැදිහත් වෙලා කටයුතු කරද්දී ඒක තමන්ගේ පන්ති පාලනයට අභියෝගයක් බව දැනගත්තු ධනපති පන්තිය. ඒක තමන්ගේ ධනපති ක්‍රමයට අභියෝගයක් බව දැනගත්තු ධනපති පන්තිය. තමන්ගේ සුර ලොව බිඳ වැටේ කියන බයටපත් ධනපති පන්තිය ඒ ලදරු විප්ලවවාදී ව්‍යාපාරය ලදරු වමේ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ උපංගෙයදීම විනාශ කර දැමීම සඳහා කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරගෙන ගියා. මර්ධනේ පෙළ ගැස්සුවා. එක රැයකින් සිළු දෙනා මරා දාන්න කටයුතු කරමින් හිටියා. 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි අරගලය සිද්ධ වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. 1971 මාර්තු මාසේ 16 වෙනිදා වෙනකොට 6 වෙනිදා අයිස්නීති ක්‍රියාත්මක කරනවා. 16 වෙනිදා වෙනකොට ආණ්ඩුව මලමිනී මරණ පරීක්ෂණයෙන් තොරව වැළලීමේ නීතියක් ගේනවා. 1971 මාර්තු මාසේ 16. ඒතකොට 71 අප්‍රේල් මාසේ අරගල සිද්ධ වෙලා නැහැ. ඒතකොට ධනපති පන්ති උත්තර දී යුතු තියෙන මොකද්ද? 1971 අප්‍රේල් මාසේ 16 වෙනකොට මරණ පරීක්ෂණයෙන් තොරව වළලා දාන මලමිනී කොහෙද තිබුණේ? අපේ රටේ මලමිනී තිබුණේ නැහැ. අපේ රටේ බෝවෙන් රෝගයක් හැදලා තිබුණේ නැහැ. අපේ රටේ දිවින සා ගැනීමේ ප්‍රවණතාවක් වර්ධනලා තිබුණේ නැහැ. ඒක ඇතුළේ තිබුණා මොකද්ද? මේ තිබුණේ එක රැයකින් සිල් දුනා ඝාතනය කොට මරා දැමීමේ සැලසුමක් තිබ්බා. ඒ සැලසුමට හැරෙව සටන් වදින්න ඕනකම තිබ්බා. නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහා තිබුණා තෝරගන්න මාවත් දෙකක්. මොකද්ද? එකක් තමයි ධනේශ්වර පන්තියේ මර්ධන ඉස්සරහා නිවට වෙලා බය වෙලා දන ගහලා තමන්ගේ පන්තිය සංවිධානය කිරීමේ පන්ති අයිතිවාසිකම් ඇත්තට දාලා නිවටෙන් ලෙස ජීවිත රැක ගන්නවද? නැත්නම් තමන්ගේ පන්තියට දේශපාලන කිරීම අයිතිය වෙනුවෙන් අභීතව නැගී සිට සටන් කොට මියනවාද කියන දෙකෙන් එකක් තෝරගන්න තිබ්බා. ලෝකේ පුරාම විප්ලවවාදීන් වගේ 1971 අප්‍රේල් අරගලයේදී අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් දෙවන්න තෝරගත්ත මොකද්ද? අපි දන ගහන්නේ, අපි යට වෙන්නේ, අපි දේශපාලන අත්තරින්නේ, අපේ පන්තියට සංවිධානය වෙන්න තියෙන ඒ උත්තරීතර අයිතිය අත්තරින්නේ. ඊට වඩා සටන් කරලා මැරෙන්න අපි සූදානම් කියන පණිවිඩය අපේ සමාජයට දුන්නේ 1971 අරගල. ඒ නිසා 1971 අරගලේ වැදගත් වෙන්නේ. ඒ අඩුපාඩුවන් කතා කරන්න පුළුවන් ඕන තරම් අපිට. එයාගේ සටන් කලාව ගැන කතා කරන්න පුළුවන් අපිට ඕන තරම්. එයා පාවිච්චි කර බෞද්ධ ගැන කතා කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒ සියල්ල පැත්තක දිදී අරමුණ වැදගත්කම තියෙනවා. අරමුණ තිබුණේ Tamanට දේශපාලන කිරීමේ අයිතිය ධනපති පන්ති උදුර ගන්න හදනවා නම් ඊට යටත් නොවි ඒ Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් දෙපයින් සිට සටන් කොට මේ යාම දනින් වටනට වඩා උත්තරීතරයි කියන එක තමයි අරමුණ බවට පත්ලා තිබුණේ. ඒස තමයි අපි දකින්නේ 1971 අරගල කියන්නේ නිකන් අරගලයක් නෙවෙයි. ධනේශ්වර ලංකාවේ පළමු නිර්ධන පන්තික නැගිටීම. ධනේශ්වර ලංකාවේ පළමු නිර්ධන පන්තික සන්නද්ධ නැගිටීම කියන එක තමයි 1971 අරගල කියලා කියන්නේ. එනිසා ඒක ධනපති පන්තියටත් මතක තියාගන්න ඕන පාඩමක්, නිර්ධන පන්ති ව්‍යාපාරي අපටත් මතක තියාගන්න පාඩමක් ලෙස තියෙනවා. ඉතින් එවැනි අරගලයක් ගැන කතා කරන්න අපි ඇවිත් තියෙන්නේ. එවැනි අරගලයක දීපිදුවන්ගේ ගුණහපත් ගැන කතා කරන්න අපි ඇවිත් තියෙන්නේ. එවැනි අරගලයක දීපිදුවන්ගේ අත්දැකීම් ගැන කතා කරන්න අපි එකතු වෙලා තියෙන්නේ. ඒක අපිට ගොඩක් ඕනකම තියෙයි. ඇයි? අපි දන්න සත්‍යයක් තියෙන මොකද්ද? අපි ජීවත් වෙන ධනවාදය ඇතුලේ. මේ ධනවාදයේ කුරුළු සමාජ ක්‍රමයක්. මේ ධනවාදය තුල යුක්තිය සාධාරණත්වය නැහැ. මේ ධනවාදය ඇති නැති පරතර නිර්මාණය කළා තියෙනවා. මේ ධනවාදයේ මිනිසුන් සූරා කරනවා. මේ ධනවාදය දුප්පත් ජනතාවට මන්ද පෝෂණය කරලා තියෙනවා. මේ ධනවාදයේ මිනිසුන් මරා දානවා. මේ ධනවාදයේ මිනිස්සු අපරාධකාරව බඩපත් කරනවා. මේ ධනවාදයේ කාන්තාවන් ධනිකවන් බඩපත් කරනවා. මේ ධනවාදයේ තරුණයන් මංකොල්ලකරුවන් බඩපත් කරනවා. මේ ධනවාදයේ දරුවන් අධ්‍යාපනයක් නැති අය බඩපත් කරනවා. මේ ධනවාදයේ කීප දෙනෙක් මහා දෙවන්ත මුදල් කන්දරාවක් අතට අරගෙන ඒකෙන් සැපසේ ජීවත් වෙනවා.
ඒක විනාශ කරන්න කවුරු උත්සාහ කරනවා නම් ඔවුන් මරා දාන්නත් මේ ධනවාදයේ සූදානම් වෙනවා. ඒ නිසා මේ ධනවාදය වෙනස් විය යුතුයි කියලා අපි විශ්වාස කරා. ඒත් අපි දැනන් හිටියා මොකක්ද එකක්? පරම සත්‍යයක්. ඉතිහාසයේ කිසියම් දවසක එක්තරා පැහැබර උදෑසනක ඊටමත් ලස්සන උදෑසනක ධනපති පන්තිය තමන්ගේ වරද වටහාගෙන තමන් මෙතෙක්කල් පාලනය කරපු පාලනයේ දුෂ්ටත්වය වටහාගෙන තමන් විසින් ගොඩගහතු සියලු දේපල සහ තමන්ගේ බලය රිදී බන්දේසේ තියලා ඒ පැහැබර උදාසනක නිර්ධන පන්තිය අතට මේ සියල්ල මෙන්න උඹලාගේ දේවල් බාර ගන්නලා කියලා රිදී බන්දේසක තියලා අපට බාර දෙන්නේ නැහැ කියලා අපි දැනන් හිටියා. ලෙනින් කිව්ව තාලටම එවැනි කරුණා බහිත ධනපතීන් ඉතිහාසයේ මෙතෙක් නිමවා නැත, අනාගතේ නිර්මාණය වන්නේද නැත. එනිසා ධනපති පන්තිය පරාජයටපත් කළ හැක්කේ ධනපති පන්තිට රේව කරන අරගලයකින් පමණ කියන එක අපි එදත් විශ්වාස කරා, අදත් විශ්වාස කරනවා, හෙටත් විශ්වාස කරනවා. හැබැයි ඒක හුදකලා අරගලයක් නෙවෙයි. ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒක තනි අරගලයක් නෙවෙයි. තනියම ගිල කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අරගලයේ කිරීම සඳහා අපට අත්‍යවශ්‍යයි යමක් මොකද්ද? ඒ තමයි සංවිධානයක් ඕන, අපට පක්ෂයක් ඕන කියන එක එදා රෝන් සහෝදරය විශ්වාස කරා, අපි එදත් විශ්වාස කරනවා. ලෙනින් ඉදා පැහැදිලිව කිව්වා බලය සඳහා කරන අරගලයේදී නිර්ධන පන්තියට සංවිධානය හැර අන් අවියක් නැත කියලා. ඒ පරම සත්‍ය විශ්වාස කරපු අපේ පක්ෂය රෝහණ විජිත සහෝදරයා අපේ පන්තියක් ලෙස ස්වාධීනව සංවිධානය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න තීරණය කළා. ඒ වෙනකොට අපේ පන්ති හිටියේ පන්තියක් ලෙස සංවිධානලා නෙවෙයි ස්වාධීනව. අපේ පන්ති හිටියේ වෙන පක්ෂත් එක්කෙන්. අදත් අපේ පන්තියේ සමහර අය ඉන්න වෙන පක්ෂත් එක්කෙන්. ඒත් අපේ පන්තිය අපි එකට එකතු කරන්න ඕනකම තියෙනවා. අන්නේ අපේ පන්තිය ලෙස ස්වාධීනව සංවිධානය කරන්න උත්සාහ කරනකොටම ඒ උත්සාහය ධනපති පන්තියේ පරාජයටපත් කිරීමේ පළමුණු පියවර බව දන්නා ධනපති පන්තිය ඒ උත්සාහය උපන් ගෙයිදීම විනාශ කිරීම සඳහා ගත්තු මර්ධනකාරීත්වයක් තිබ්බා. ඒ මර්ධනකාරීත්වයේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි 1971 අරගල. එනිසා 1971 අරගලයේදී දීපිදු සහෝදරු විශ්වාස කරපු දේ තමයි මොකද්ද? එක මේ ධනවාදයේ අයුක්තිසහගතයි, අසාධාරණයි, දුෂ්ටයි, පාපිෂ්ටයි, කුරුරු නිසා මේ වෙනස් කළ යුතු තියෙනවා. ඒ වෙනුවට ධනවාදයේ වෙනුවට වඩා පැහැබර, වඩා යහපත්, වඩා සාධාරණ, වඩා යුක්තිකරුක සමාජවාදී සමාජයක් නිර්මාණය කළ යුතු තියෙනවා කියන ඒ පරම සත්‍ය එදා ඒ අප්‍රේල් අරගලයේ විරුව විශ්වාස කරා. දෙක, ඒ සඳහා උදකලා සටන් නෙවෙයි, සඳහා සංවිධානයක් අවශ්‍යයි. අපි අපේ පන්තියක් ලෙස සංවිධානය කළ යුතුයි. ඒ සඳහා පක්ෂයක් නිර්මාණය කළ යුතුයි කියන දේ විශ්වාස කරා. ඒ වගේම නිර්ධන පන්තිය ධනපති පන්තිට එරෙහිව සංවිධානය වෙනකොට, පක්ෂ හදනකොට ධනපති පන්තියේ දෑත් පොරවාගෙන බලා සිටින්නේ නැත. ඒ වෙනුවට මේ උත්සාහය පරද්දන්න කටයුතු කරනවා කියන සත්‍යයත් උන් දැනගෙන සිටියා. ඒකදී උන් හිතපු තැන තමයි එවන්නක් වෙනවා නම් ඒ පරාජයටපත් කිරීමට පළමුව පියවර ගත යුතු තියෙනවා. එසේ නොමැතිව විප්ලවවාදී ව්‍යාපාරයේ සමූල ඝාතනය කිරීම උත්සාහ කරනවා නම් තමන්ගේ දේශපාලන කිරීම අයිති වෙනුවෙන් සටන් වදින්න අපි සූදානම් විය යුතුයි. ඒ සඳහා අපි සූදානම් කියන එක තමයි 1971 අරගලයේදී අපට ලබා දී පණිවිඩය. ඒසත් අපි පිළිගත්තු සත්‍යයක් තියෙනවා. 1971 අරගලය අපි අගයනකොටම ඒ අරගලයේ අරමුණ වුණේ මොකද්ද? සමාජවාදයේ නිර්මාණය කළ යුතු තියෙනවා. සමාජවාද නිර්මාණය කිරීම සඳහා අපේ පන්තිය සංවිධානය කළ යුතු තියෙනවා. අපේ පන්තිය සංවිධානය කිරීම සඳහා අපට අපේ වූ පක්ෂයක් ගොඩනැගිය යුතු තියෙනවා. දැන් ධනපති පන්තිය 1971 අරගලයේ පොඩි පට්ටම් කරලා දැම්ම එක ඇත්ත. ඒත් මොකද කරන්න බැරුණේ? ධනපති පන්තියට ඒ අරගලයට දායක වෙච්ච අයගේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන දශමකින්වත් නවත්තන්න පුළුවන් උනේ නැහැ. ඒ අරමුණු පරද්දන්න පුළුවන් උනේ නැහැ. ඒ 1971 අප්‍රේල් අරගල වෙනකොට අපේ පක්ෂයක් තිබුණේ නැහැ. ලොකු සංවිධානයක් තිබුණේ නැහැ. නමුත් අරගලෙන් පස්සේ අපි අද වසර 42කට පස්සේ මේ දිහා පෙරලා බලනකොට මොකද තියෙන්නේ? ඔව්, ධනපති පන්තියේ සියලු කුමන්ත්‍රණ, සියලු බාධා, සියලු මර්ධනයන්, සියලු ඝාතනයන්, සියලු කල්ලිවාදයන් සියල්ල පරද්දලා ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජිත සහෝදරයාගේ සිට සෝමවන් සමරසිංහ සහෝදරයා දක්වා අපේ පක්ෂයේ නායකත්වය අද අපේ පන්තියට පක්ෂයක් හදලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපි අපේ පක්ෂයක් හදලා තියෙනවා. ඒක නවත්තන්න ධනපති පන්තියට බැරි වුණා.
අපේ පන්තියේ තියෙන හයිය තමයි අපේ පන්තියේ පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ. අපේ පන්තියේ තියෙන බලාපොරොත්තුව තමයි අපේ පන්තියේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ. අපේ පන්තියේ තියෙන විශ්වාසය තමයි අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ. අපේ පන්තියේ තියෙන උපකරණය තමයි තමන්ගේ අරගලයේ ජයග්‍රහණ වෙනුවෙන් අපේ පන්තියේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ පන්තියේ පක්ෂය හදන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක නවත්තන්න බැරිලා තියෙනවා. අපි අදත් අභියෝග කරන සතුරන්ට උඹලා 1971 දී නැවත 88 89 දී දහස් ගණන් දසදහස් ගණන් 50000 ගණන් මරා දමා තිබේදී මෙන්න ජනතා විමුක්ති පෙරමුණ බලාපල්ලා තමන්ගේ පන්තියේ පක්ෂය හදලා සමස්ත පන්තියේම ඒ පක්ෂයේ නිර්මල ප්‍රතාපවත් රදු කොඩි යටතේ එකතු කරමින් ඉන්නවා. ඔන්න බලා ගන්නලා කියලා කියන්න අපිට පුළුවන්කම. ඒ නිසා 1971 අරගලය අපි අගයනවා නම් ගරු කරනවා නම් අපේ අරමුණ තමයි ඔවුන් ආරම්භ කරපු දෙය පන්තියේ පක්ෂයක් පක්ෂයට වටා අපේ පන්ති ජනතාව එක්රාශි කරලා ඒ පන්තියේ පක්ෂය මෙහෙवला මේ සමාජ වෙනස් කිරීමේ කාර්යයට යන්නේ. ඒ කාර්යයෙන් අපි ගොඩාක් දේවල් ඉවර කරලා තියෙනවා. අපිට තුලා තියෙන එකයි ඒක තමයි පන්තියේ පක්ෂය බලයට ගේන එක සහ ඒ බලය පාවිච්චි කරලා සමාජ වෙනස් කරන එක. ඒ සඳහා අපි අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරමින් ඉන්නවා. බාධා මැද වැඩ කරමින් ඉන්නවා. දුෂ්කරතා මැද වැඩ කරමින් ඉන්නවා. අපි සහතික කරලා කියනවා මෙතෙක් ජයග්‍රහණ ගත්තා වගේම ඒ ජයග්‍රහණය ලංකාවේ ධනපති ක්‍රම වෙනස් කරලා නව සමාජයක් නිර්මාණය කරලා නිර්ධන පන්තියේ බලය තහවුරු කරන ඒ ජයග්‍රහණය නුදුරු අනාගතයේදී අත්පත් කර ගැනීමට තරම් ධෛර්යයක් සහිත ජනතාවක් දැන් එකතුලයි. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා වෙච්ච වටපිටාවකුත් නිර්මාණලා තියෙනවා. දැන් අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කල්පනා කරලා බලන්න. අපි ජීවත් වෙන වෙලාව කොහොම වෙලාවත් අපි ජීවත් වෙන්නේ එදා 1971 අරගලේ අපේ දීපිදු ප්‍රේමණීය සගයන් සහෝදරයන් සහෝදරවරුන් හඬ ගාපු සටන් පාට එදාටත් වඩා වැඩියෙන් ඉල්ලා සිටින වෙලාවක. එහෙමද නැද්ද? ඒක තමයි සත්‍ය. එදා 1971 අරගලේදී අපේ සහෝදරුන්ගේ සටන් පාට කීපයක් තිබුණා. අපි කලුත් කොවුන් සටන් ගදුනේ තමන්ගේ පුද්ගලික කර්මණක් වෙනුවෙන් නෙවෙයි. කවුරුත් තමන්ට කිසිවක් ඉල්ලුවේ නැහැ. කිසිවක් තමන්ට ඉල්ලුවේ නැහැ. සටන් පාට මොකද්ද? එකක් කිව්වා ඒගොල්ලෝ අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය කියලා හඬගාලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද? එදා අපේ රට ඇතුලේ අධිරාජ්‍යවාදී බලපෑම තිබුණා. අපි නිදහස් රාජ්‍යයක් නෙවෙයි. අපට තිබුණේ භාග නිදහසක්. අපේ රට පාලනය කරේ අධිරාජ්‍යවාදීන් සහ අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්කාර ලංකාවේ ධනපති පන්තිය. ඒ අධිරාජ්‍යවාදී බලපෑම නිසා අධිරාජ්‍යවාදයේ පරද්දීමේ ඕනකම තිබුණ නිසා තමයි අපේ පළමු සටන් පාඨය වුණේ අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට මුක්තිය කියන්නේ. දෙවෙනි සටන් පාඨ වුණේ මොකක්ද? ඒකත් එක්ක සම්බන්ධලා ධනවාදයට පරාජය නැත්නම් ධනවාදයට විනාශය සමාජවාදයට විජයග්‍රහණය කියන එක. සා අධිරාජ්‍යවාදය අපේ රටේ ඇතුලේ තියෙනවා. ඒක පරාජයටපත් කළ යුතුයි. ඒ වගේම ධනවාදය අපේ රටේ පරාජයටපත් කළේලා සමාජවාදී නිර්මාණය කළ යුතුයි කියන සත්‍ය එදා උන් විශ්වාස කරා. ඒ සටන් පාඨ දෙක එකට තියෙන සටන් පාඨය. අපි ගන්නකෝ කල්පනා කළාද? අද ඒක නැද්ද? අදත් ඒක එහෙම තියෙනවා. එදා අප්‍රේල් විරුවන් කියද්දී අධිරාජ්‍යවාදයේ විනාශය ජනතාවට විමුක්තිය කියලා ඊට වඩා හඬකින් අද අපිට කියන්න සිද්ධලා තියෙනවා අධිරාජ්‍යවාදයේ විනාශය ජනතාවට විමුක්තිය කියලා. ඇයි ඒ? අදත් අධිරාජ්‍යවාදීන් නැවත නැවතත් අපේ රට කොල්ල කෑම සඳහා නැවත නැවතත් අපේ රට යටපත් කර ගැනීම සඳහා නැවත නැවතත් අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ තුලම අපේ රට තබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒකට දේශප්‍රේමී වෙස්මුණු දාගත්තු මහින්ද රාජපක්ෂලා වගේ පාලකයෝ යස අගේට යස අපූර්වට අධිරාජ්‍යවාදීන්ගේ රෝල් එක නැත්නම් අධිරාජ්‍යවාදීන්ගේ භූමිකාව ලංකාව ඇතුලේ ඉටු කරමින් ඉන්නවා. කොන්ත්‍රාත්තු ඉටු කරමින් ඉන්නවා. පෙනුම ගත්තම නම් දේශප්‍රේමී. කතාව දේශප්‍රේමී. හැබැයි වැඩ අධිරාජ්‍ය ගැති. වැඩ අධිරාජ්‍යවාදී. ඒ නිසා තමයි අධිරාජ්‍යවාදීන්ට ලේසිලා තියෙන්නේ. අධිරාජ්‍යවාදීන් දැන් මොකදලා තියෙන්නේ? හොඳට පරිසරය හදාගෙන ලංකාවේ ප්‍රශ්නවලට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න Tamanට අවශ්‍ය කරන පරිසරය හදලා තර්ක හදලා කරුණු ගෙනල්ලා නීති හදලා ජිනීවා කොමිසමේම සම්මත කරලා දැල එලලා තියෙනවා. ඔය දැල එලා ගන්න අවශ්‍ය කරන බඩු මුට්ටු ටික කවුද දුන්නේ? දැන් ඔය කෑ ගහනනේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා. ඔහොම දැලක් එලා ගන්න අධිරාජ්‍යවාදීන් ඕන කරන තර්ක ටික කවුද දුන්නේ? ඒ දැල එලා ගන්න අවශ්‍ය කරන බඩු ටික කවුද දුන්නේ? වෙන කවුරුත් නෙවෙයි දේශප්‍රේමී කියා ගන්න මහින්ද රාජපක්ෂ.
දැන් මේ පහුගිය මාර්තු 21ත් ඔය එක්සත් ජාතික සංවිධාන මහානිමකම් කොමිසමේ දෙවෙනි යෝජනාව සම්මත වුණානේ. පළමු යෝජනාව 2012 මාර්තු මාස සම්මත වුණා. දෙවෙනි යෝජනාව 2013 මාර්තු මාස සම්මත කරගත්තා. දැන් යෝජනා දෙකක් සම්මතලා තියෙන එකට එක සම්බන්ධ වෙච්ච දැලෙලා තියෙන. ඒ යෝජනාවලියේ යෝජනා මාලාවේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සාධාරණ කරගන්න එක්සත් ජනපදයේ මතු කළ දෙන කරුණු සියල්ල වැළුවට පස්සේ ඒ කරුණු අතර එකයි තියෙන යුද්ධයට අදාළ. බෙදුම්වාදී යුද්ධය පැවතිච්ච කාලේ මානවිකම් කඩුවීම නැත්තම් යුද අපරාධ සිද්ධ වුණා කියන එක කාරණයක් තියෙනවා. ඊටු කරුණු ඔක්කොම තියෙන්නේ යුද්ධෙන් පස්සේ මහින්ද මහත්තයා කරපු අපංකම් ටික. මොනවාද? මාධ්‍ය වේදින්ට පහර දීම, මාධ්‍ය මර්ධනය, උතුරේ සිවිල් පරිපාලන නොතිබීම, උතුරේ යලිපදිංචි කිරීම නොකර සිටීම, අධිකරණයට අත තිබීම, ප්‍රයන්තවත් සම්බන්ධ ප්‍රශ්න මේ වගේ මේ මෑත කාලේ වෙච්ච ටික ඔක්කොම තමයි එකතු කරලා තියෙන්නේ මේ තමන්ගේ මැදිහත් වීම තහවුරු කරගන්න. එතකොට අපි අහන දේ තමයි එහෙමනම් අධිරාජ්‍යවාදීන්ට යෝජනා සම්මත කරගනිමින් බොහොම ගරුගාම්භීර විදියට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න මැදිහත් වෙන්න අවශ්‍ය කරන තර්ක ටික හදා දීලා තියෙන කවුද? වෙන කවුරුත් නෙවෙයි මේ රටේ ඉන්න ධනපති පාලකයා. අධිරාජ්‍යවාදීන්ට ඕන කරන අඩුම කුඩුම ටික කවුද හදා දුන්නේ? වෙන කවුරුත් නෙවෙයි මේ රටේ ධනපති පාලකයා. එයා දිගට එක හදා දෙමින් ඉන්නවා. මේ යෝජනාව සම්මත වෙලා දවස් කීපයයි ගියේ. ඒක ඇතුලේ තියෙනවා මාධ්‍ය මර්ධනයක් තියෙනවා. ඒකට මැදිහත් වෙනවා කියලා තියෙද්දි අන්න අර යාපනයේ පළවෙනි උද්වෙන් පොත්පතේ කිලිනොච්චි කාර්යාලයට ආයි ගහනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනලා තියෙන්නේම අධිරාජ්‍යවාදීන් ගෙන්න ගන්නයි ඒගොල්ලන්ට ඕන කරන තරකට හදා දෙන්න. ඒ නිසා ආයි ගහනවා කිලිනොච්චි කාර්යාලයට. ප්‍රයන්තවාදේ කඩ කරනවා. මානවිකම් කඩනවා. තමන්ගේ පෞල් බලවෙනින් කරන් යන නිසා අධිරාජ්‍යවාදීන් පහසු වෙනවා. තර්ක ඕන තරම් තියෙනවා. හේතු ඕන තරම් තියෙනවා. කරුණු ඕන තරම් තියෙනවා. ඕනනම් කිසියම් වෙලාවක යෝජනාවක් සම්මත කරලා මේකට කඩාපයින්න උනත් දේවල් තියෙනවා. කවුද? ඒව හදා දෙමින් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ. ඒ නිසා අධිරාජ්‍යවාදය පරද්දන්න බෑ. මහින්ද රාජපක්ෂලා වගේ අධිරාජ්‍යවාදීන්ට සේවය කරන මොට්ට පාලකින් තාක්කල්, තකතිරු පාලකින් තාක්කල් අධිරාජ්‍ය ප්‍රාර්ථන පුළුවන් කමක් නිසා අධිරාජ්‍යවාදී පරාජයටපත් කිරීමේ වගකීමට උර දෙන ඕන කෙනෙක් ඒ වගකීම ඉටු කරනවා නම් ඒ වගකීම ඉටු කරන්න පුළුවන් වෙන්නේ අධිරාජ්‍යවාදීයි ඊට පාර කපන ධනපති ක්‍රමයයි ධනපති පාලකයෝයි දෙක එකට තියලා පරද්දන අරගලයක් තුල විතරයි. එහෙම එකට තියලා පරද්දන්න ඕනයි කියන පණිවිඩය අපට පැහැදිලිව කිව්වේ 1971 අප්‍රේල් වීඩියෝ කියන එක අපි අමතක කළ යුතු නැහැ. ඒ දේශපාලනයෙන් එහෙම වට කරන් ඉතින් අනිත් පැත්තෙන් ආර්ථිකය කොහොමද? දැන් ආර්ථිකය කොහොමද අපේ රටේ තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් තමන්ගේ දෙවෙනි පදවි ප්‍රාප්තියත් අවසන් වෙන කිට්ටුලා තියෙද්දි මේ හැදුවද ජාතික ආර්ථිකේ, දේශීයතර මුල් තැන් දෙන ආර්ථිකේ, සදාචාර සම්පූර්ණ ආර්ථිකය හදලා තියෙන්නේ. එහෙම කතා ගොඩක් කිව්වා ඒ කාලේ. හදලා තියෙන්නේ මොකද්ද? කිව්ව කතා මොකක් වුණත් දැන් හදලා තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ට ඕන ආර්ථිකය. අපේ රටේ විවෘත ආර්ථිකය පටන් ගත්තේ 1978 ජයවර්ධන මහත්තයා 77 බලයට ආවා. 78 පටන් ගත්ත විවෘත ආර්ථිකය. හැබැයි ජයරට විවෘත ආර්ථිකය කූට ප්‍රාප්තියට යන්න බැරි වුණා. අතරමඟ නවතින සිද්ධ වුණා ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීම නිසා. සිංහාසනෙන් බහින්න නැහැ කියලා හිටපු ජනතාව සිංහාසනෙන් බහින්න නැහැ කියලා හිටපු ජයවර්ධන මහත්තයාව සිංහාසනෙන් බැස්සුවේ වෙන කවුරුවක්වත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්තියට ඒකට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ විවෘත ආර්ථික ප්‍රොජෙක්ට් එක විවෘත ආර්ථික ක්‍රියාවලිය හොඳින් කරගන්න බැරි වුණා. අතරමඟ නතර වුණා. අබල් බබල් වුණා. ඊට පස්සේ ඒකේ දෙවෙනි අදියර කරන්න කවුරු හරි කෙනෙක් ඕනලා හිටියා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කරන්න උත්සාහ කරන හිටියා. නමුත් එයාට ඔය අභ්‍යන්තර ප්‍රශ්න කරගන්න බැරි වුණා. මේක හරියට ටිකක් කරා. ටිකක් ගෙනිච්චා. හොඳට කරගන්න බැරි වුණා. එයා නයිට් වොච්මන් වගේ හිටියා. ඊළඟ ඉන්න මෙනකන් සෙල්ලම් කරන එක්නා වගේ හිටියේ. දැන් මොකදලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා දේශප්‍රේමී මුණ දාලා දැන් අර එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථිකයේ දෙවෙනි ඉනිම පටන් ගන්න තියෙනවා. නිසා මේ යන්නේ වෙන කිසිවක් නෙවෙයි අධිරාජ්‍යවාදීන්ට ඕන නව ලිබරල් වාදය තුලේ මේ ආණ්ඩුව අපේ රට අරගෙන යමින් තියෙනවා. ඒ නිසා අපේ රටේ ආර්ථිකය මොකක්ද තියෙන්නේ? අද අපේ රටේ කර්මාන්ත, කෘෂි කර්මාන්තේ, දීවර කර්මාන්තේ, වතු වගාව ඒ සියල්ල පැත්තක දාලා අද හදමින් ඉන්නව මොකද්ද? හදමින් ඉන්නව කැසිනෝ ආර්ථිකය හදමින් ඉන්නවා. විනෝද ආර්ථිකය හදමින් ඉන්නවා. ලංකාව ගොඩනගන්න තියෙන, ලංකාව සංවර්ධනය කරන්න තියෙන අපේ වටිනාම ස්වභාවික සම්පත් ටික, රටේ ඉඩම් ටික, ස්වභාවික සම්පත් ටික, තෙල් සම්පත, ඛනිජ සම්පත මේ සියල්ල ගෙඩි පිටින් තොග පිටින් අධිරාජ්‍යවාදීන්ට විකුණනවා. ලංකාවේ ඉඩම් ටික අයිති අද කාටද? අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් වලට. ලංකාවේ ස්වභාවික සම්පත් ටික කාගේ අතේ තියෙන්නේ? අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් අතේ. ලංකාවේ බලශක්තිය කාගේ අතේද? ඉන්දියාව අතේ භාගයක් ඒක තියෙන්නේ.
නිසා ලංකාවේ ස්වභාවික සම්පත අධිරාජ්‍යවාදීන්ට විකුණා දාන ගමන් අනිත් පැත්තෙන් මොකද කරන්නේ? මේ හදනවා අර අධිරාජ්‍යවාදීන්ගේ ජාවාරංකාරයන්ට ඇවිල්ලා මෙතන පිස්සු කෙල්න සන්තෝෂ වෙන ආර්ථිකය හදනවා. ඒ නිසා තමයි කර්මාන්ත ශාලාවක් දාන්න සල්ලි අරගෙන කර්මාන්ත ශාලා දාන විදේශ ආයෝජක ලංකාවට එනවා වෙනුවට අර කැසිනෝ ශාලාව පටන් ගන්න ජේම්ස් පැකර් ලංකාවට එන තියෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයක් නම් මොකද වෙන්න ඕන කම තින්නේ? නිෂ්පාදන ආර්ථිකයක් නම් කර්මාන්ත ශාලාවක් දාන්න විදේශ ආයෝජනත් අරගෙන සුද්ධ ලංකාවට එන්න ඕන. සුද්ධ හරි මොක හරි එක. හැබැයි දැන් මොකද වෙන්නේ? කර්මාන්ත දාන්න කවුරුවක්වත් එන්නේ නැහැ. කැසිනෝ පටන් ගන්න කට්ටිය එන. සූදු පටන් ගන්න කට්ටිය එන. ජැක්පොට් පටන් ගන්න කට්ටිය එන. ඊළඟට ඒකට ඕන කරන මත්පැන් ටික ගේන්න දැන් වැඩ පිළිවෙල දාලා දෙනවා. කලින් පටන් ගත්තේ මතට තිත කියලා. දැන් කො මතට තිත. අර කතාරුපු කට්ටිය දැන් කො මතට තිත හරහා පීනගෙන තමන්ගේ යන්තම් විලිවාගෙන උත්සාහ කරපු සමහර සංවිධාන තිබුණානේ. බුද්ධ ආගමත් තිබුණා කාපු කට්ටිය. දැන් ඒගොල්ලෝ කො දැන් අන්න කන්ටේනර් ගණන් වලින් ගේනවා හොරමත් පැන්. කෝටි 4.5 හොරමත් පැන් අහුණා දැන්. දැන් මේක බේරන් බෙන්ස්ලා දැන් හොරමත් පැන් ගේන එක නීත්‍ය අනුකූල කරන්න සහතිකෙත් දෙන්න ඕන. ඒක පුදුමන දෙයක් නෙවෙයි. කලින් කැසිනෝ නීත්‍ය අනුකූල නැහැ. නිසා කැසිනෝ නීත්‍ය අනුකූල කරලා සහතිකෙ දුන්නා. හොරමත් පැන් ගේන එක නීත්‍ය අනුකූල නැහැ. මේක ටිකක් අමාරුයි. ඒ නිසා දැන් ඒක නීත්‍ය අනුකූල කරලා සහතිකෙ දෙන්න යනවා. ඊට පස්සේ තව එකයි දෙන්න තියෙන්නේ. ඒ සඳහා යෝජනාවක් දැනට ඇවිත් තියෙනවා දකුණු පළාත් සභාවේ. ඒක තමයි දැන් ওই හොරෙන් ලංකාවට ගණිකාව වෙනවා. අර රුසියාවෙන් තායිලන්තෙන් වගේ තැන් වලින් ඒක නීත්‍ය අනුකූල දුන්නාට පස්සේ මහින්ද මහත්තයාගේ ආර්ථිකය අංග සම්පූර්ණ. ඕක නොවි තියෙන්නේ නැහැ. ඕක තමයි හදන ආර්ථිකය. ඒ ආර්ථිකය ඇතුලේ ජනතාවට මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ අපේ රටේ තියෙන සමස්ත සාරය උරාගෙන ගන්න කවුද? අධිරාජ්‍යවාදී බහුජාතික සමාන්කාරයෝයි ඒගොල්ලන්ට උදව් කරන රාජපක්ෂ පවුලේ කීප දෙනෙක් විතරයි. එතකොට ඒ නිසා තමයි අන්න 1971 අරගලේ අපේ සගෙන්ගේ සටන් පාට එදාට වඩා අද අපට වළංගු වෙන එකත් එක්කෙන්. අද ඉන්නේ එදාට වඩා අධිරාජ්‍යවාදීන්ගේ සරණ ගිය ධනපති පන්තියක්. අද තියෙන එදාට වඩා කුරුරු වෙච්ච අරුබුදයට ගියපු ජනතාවට කිසිවක් දෙන්න බෑ කියන එක නැවත නැවත ඔප්පු කරපු ධනපති ක්‍රමයක්. අද තියෙන්නේ අපේ රටේ ජනතාව මත මහා දෙවන්ත බර පටවන ආර්ථිකයක්. බඩු මිල වැඩිවීමේ කෙලවරක් නැතුව වේගෙන් වැඩි වෙන පටන් ගන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පම්පෝරි ආර්ථිකය ජනතාවගේ ඉස මත කඩා වැටලා තියෙනවා. කල්පනා කරලා බලන්න. දැන් ඔය ලෝකෙන් කෝටි ගණන් නාරං හදපු පම්පෝරි ගහපු ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? සංවර්ධන කරලා පෙන්නපු ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? ඒවා ජනතාවගේ ඉස මත කඩා වැටෙන පටන් ගන්න තියෙනවා. ඒවා බරදරන වෙලා තියෙන මේ රටේ ජනතාවට නම ගහගන්නේ මහින්ද රාජපක්ෂලා බරදරන්නේ ජනතාව. නම යන්නේ මහින්ද රාජපක්ෂලාගේ හැම යන්නේ ජනතාවගේ. අර හැදුවා අධිවේගී මාර්ගයක් කොළඹ සිට මාතර දක්වා හදන පටන් ගත්ත ගාල්ලට හදලා තියෙනවා. මොකද්ද ආර්ථික එකසින් සම්බන්ධේ? කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඒකට පම්පෝර ගැහුවා ගොඩක්. විවෘත කිරීම 3-4ක් තිබුණා. ඔන්න පහුගිය දවසක අපි දැක්කා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් මේ සම්බන්ධ සමීක්ෂණයක් කරා මේ මාර්ගය සම්බන්ධ අධිවේගී මාර්ගය. ඒ සමීක්ෂණයෙන් හොයන් තියෙන මොකද්ද? පහුගිය වසරේ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් බිලියන 1යි කෝටි 100යි. කෝටි 100ක් වල තියෙන ආදායම පහුගිය අවුරුද්දේ. හැබැයි පහුගිය අවුරුද්දේ අධිවේගී මාර්ගයේ වියදම නඩත්තු වියදම් පොලිය ණයගත්තුවට පොලිය සහ වාරික එකතු කරාම බිලියන 6.5යි කෝටි 650යි. ඒ කියන්නේ පාඩුව කීයද? පාඩුව කෝටි 550යි. කෝටි 100ක් උපයනකොට 650ක් වියදම් කරනවා 550ක් පාඩුයි අධිවේගී මාර්ගයෙන් විතර. කවුද ගෙවන්නේ? කවුද පොලිය ගෙවන්නේ? කවුද වාරික ගෙවන්නේ? ඒ වාරික පොලිය ගෙවන එකේ බර පැටවෙන්නේ කවුරු මතද? ජනතාවගේ මත ඒ බර පැටවෙනවා බඩු මිල වැඩි වෙලා, බදු බර වැඩි වෙලා. රාජපක්ෂලා කකුල් හොල්ල විනෝදෙන් ඉන්නවා ඒක ඇත්ත. හැබැයි ජනතාව පීඩාවටපත් වෙන ජනතාව මත බර පැටවෙන. වරාය හදාගත්තා. වරායෙත් එහෙමයි. වරායෙන් ආදායම් ලැබෙන වරායක් නෙවෙයි වියදම් වැඩි වරායක් බඩපත් කරලා තියෙනවා. දැන් හදලා තියෙන අලුතෙන් ගුවන්තොට පොලක්. ඒකත් එහෙම එකක් තමයි සුදුවලිය බඩපත් වෙනවා. දැන් ඒකට කුරුල්ලන්ගෙන් උපද්‍රවෙලා ගුවන් යානවල කුරුල්ල හැපෙනවා කියලා දැන් වෙනම හමුදාවල් දාගෙන කුරුල්ලෝ එලවන්න මහින්ද රාජපක්ෂ මහත්තයා. මත්තල ගුවන්තොටුපට ගුවන් යානා බස්සන්න කුරුල්ලන් ගැලවීම සඳහා වෙනම හමුදාවක් දාලා තියෙන වායු රයිෆල් දීලා. මේව ඇත්ත. නිසා මේ වගේ තකතිරු පාලකින් රටවල ඒ තකතිරු පාලකයන්ගේ තකතිරු ක්‍රියාමාර්ගවල නම පවත්වාගෙන ක්‍රියාමාර්ගවල බර දරනලා තියෙන අපේ රටේ ජනතාවන්ට. නිසා අපේ රටේ ආර්ථිකයේ තියෙන මේ වගේ ඉතා බරපතල තැනක. අපි කවුරුත් කතා කරමින් ඉන්නවා විදුලි බල මණ්ඩලයේ විදුලි බිල් වැඩි කියලා. යවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 50 ගාන 59ක් මට මතකයි. ඒතර ඒ තරම් මහා දෙවන්ත පාඩුවක් ලැබලා තියෙනවා. ඒ පාඩුව
නිර්මාණ කරේ කවුද? ආණ්ඩුවේ ලොකු. දරන්නේ කවුද ඒ පාඩුවේ බර? ජනතාව. ඒ නිසා මේ අපේ රටේ තියෙන්නේ ඔය කියන වර්ගයේ ජනතාවාදී ආණ්ඩුවක්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්, එමත් නැත්නම් දේශප්‍රේමී ආණ්ඩුවක් නෑ. ඔය මොන කයිවරු ගැහුවත් මොන නම් දැම්මත් මේ රටේ තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන, පෞල්වාදී හදන, ඒකාධිපති ගමනක් යමින් ඉන්න ඒ තමන්ගේ පෞල්වාදී ඒකාධිපති ගමන වෙනුවෙන් අධිරාජ්‍යවාදීන් ඉස්සරහ දන ගහලා ඔවුන්ට යටත් වෙලා ජනතාව මත බරපතවන, ජනතාවට පුප්පන, ජනතාවට ගොරවන, ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලන අරගල පොඩිපට්ටම් කර දැමීම සඳහා කැසකවන ආණ්ඩුවක් තමයි දැන් අපට තියෙන්නේ. ඒ නිසා තමයි ජනතාව සහන ඉල්ලනකොට ආණ්ඩුව පොලිසියට කැරලි මර්දන උපකරණ ගන්නේ. ඒ නිසා තමයි ජනතාව සහන ඉල්ලනකොට ආණ්ඩුව වෙනම කැරලි මර්දන හමුදා ගොඩනගන්නේ. හැබැයි අපි ආණ්ඩුවට කියනවා ඉගෙන ගන්න කැමති නම් ඕන්නම් දුර යන්න ඕනේ, ළඟම පාඩම් තියෙන ඕන්නම් ටියුනීසියාවෙන් ආණ්ඩුවට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දුර යන්න ඕනේ ආණ්ඩුවට ඕන ඉගෙන ගන්න කැමති නම් ඊජිප්තුවෙන් පාඩම් තියෙනවා. දුර යන්න කැමති නම්, ඉතිහාසයෙන් ඉගෙන ගන්න කැමති නම් කියුබාවෙත් පාඩම් තියෙනවා, නිකරගුවාවෙත් පාඩම් තියෙනවා. ඊට පස්සේ අපේ කිට්ටුව පිලිපීනෙත් පාඩම් තියෙනවා. ඒ නිසා ඒ පාඩම් කියව ගන්නවා නම් අපි හිතනවා ඒගොල්ලන්ට හොඳ වෙයි කියලා. අපි විශ්වාස කරනවා ජනතාව මත බර පටවමින්, ජනතාවගේ අයිතිවාසිකම් කුඩුපට්ටම් කරමින්, ජනතාව වහල්ලු බවට පත් කරමින් යන ක්‍රේසපාලන ක්‍රියාවලිය හැමදාම ජනතාව ඉවසන්නේ. ජනතාව යොසුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට ඉවසා සිටිය යුතුයි කියලා කියන්නෙත් නැහැ. ඒ ජනතාව ඒකරාශි කරලා මේ පීඩාවට එරෙහිව ඒ ජනතාව පෙළගස්සන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ පෙළ ගැහෙන මහා දෙවන්ත ජනතා බලයට එරෙහිව ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයලා කුළු අරගෙන සටනට එන්නේ. ඒක මහින්ද රාජපක්ෂලගේ ධනවාදයේ අවසානයේ සයින්තුවන් කරන අරගලේ බවට පත්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා නොබියෝ අරගල කරන්න, ධෛර්යයෙන් අරගල කරන්න, සටන්කාමීත්වයෙන් අරගල කරන්න අපේ පන්තියේ පන්ති ඌමනා වෙනුවෙන් පන්තිය සංවිධානය කරමින් ඔවුන්ට දැනුම සහ නායකත්වය දෙමින් ඔවුන් පෙළගස්සන්න ජනතා විමුක්ති පෙරමුණේ ඔබට අපට පුළුවන්. ඒ සඳහා වෙච්ච දැනුම, අත්දැකීම, ධෛර්යය, අදිෂ්ඨානය අපට පළමුවෙන් ලබා දුන්නේ වෙන කවුරුත් නෙවෙයි. මීට අවුරුදු 42කට කලින් 1971 අප්‍රේල් මාසයේ අද වගේ දවසක ආණ්ඩුවට එරෙහිව සටන් කරලා දිවිපිදූ අපේ ආදරණීය සගයන් කියන එක අපි මතක තබා ගත යුතුයි. ඔවුන්ගේ ධෛර්යයෙන් තමයි අපි මේ ගමන යමින් ඉන්නේ. ආදරණීය සහෝදරයන්, නිසා අපි ඉස්සරහ තියෙන විශාල වගකීමක්. මේ සමාජය ඔයගොල්ලෝ කවුරුත් දන්න කුණු වෙලා තියෙන්නේ. එක පැත්තක ආර්ථික අර්බුද, ජනතාව මත බර පැටවිලා, අනෙක් පැත්තෙන් අධ්‍යාපනය බිඳ වැටෙනවා, අනෙක් පැත්තෙන් සෞඛ්‍ය සේවය බිඳ වැටෙනවා. ආණ්ඩුව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අධ්‍යාපනයේ සෞඛ්‍ය සියල්ල බර ජනතාව මත පැටවීමේ පැටවලා අත පිහදාගෙන මේ ක්‍රියාවලිය ගමින් ඉන්නේ. දැන් අපි කවුරුත් දන්නවනේ අධ්‍යාපනයේ දැන් අම්මා තාත්තා මත පටවලා තියෙන්නේ. ඔය මොන කයිවරු ගෙවත් අධ්‍යාපනය බරදෙන අම්මා තාත්තා. දැන් ආණ්ඩුව වැඩේ දෙන්නේ සෞඛ්‍ය සේවයට. කොහොමද? ළඟදී අපි ආව ප්‍රවෘත්තියක් සෞඛ්‍ය ඇමතුමාලා කියනවා මොකද්ද? ඒගොල්ලෝ කියනවා දැන් රජයේ රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගියා රෝහලෙන් පිට වෙනකොට ඊට පස්සේ ඒගොල්ලන්ට දෙනවලු බිල්පතක්. දැන් කියනවා බය වෙන්න එපා, සල්ලියා කරන්න බිල්පතක් දෙන්නේ මොකටද? ආණ්ඩුව ඔහුට මෙතරම් ප්‍රමාණයක් වේදම් කරා කියලා ඔහු දැනගන්න ඕන නිසා බිල්පතක් දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ රෝහලක නේවාසිකව රජයේ රෝහලක නේවාසිකව කවුරු හරි බෙහෙත් ගත්තොත් දවස් 2ක් 3ක් 4ක් නතර වෙලා ටිකට් කපන් යනකොට අපිට දෙන බිලක් ආණ්ඩුව. මොකටද මේ බිල දෙන්නේ? ඔයා හිටපු දවස් 3ට 4ට ඔයාට අපි කරපු වීදම මෙච්චරයි කියලා අපිට දැනගන්නලු. අපි හිතන්නේ ලෙඩාට ඕක දැනගන්න එකේ තීරුමක් තියෙයි කියලා. අපි දැනටමත් දන්නවා ඉස්සර අපිට නිදහස් සෞඛ්‍යයක් තිබ්බ, දැන් ටිකට කැපි යනවා කියලා. දැන් මේ ආණ්ඩුව කියනවා සෞඛ්‍ය සේවය පාඩුයි කියලා. අපරාධය ওই බිල ගහන්න කියලා තවත් ටිකක් පාඩු වෙනවා. මොකටද සල්ලි යනවා? මොකටද මේ බිල ගහන්නේ? ওই බිල ගහන්නේ පළමුව ওই බිල අපිට නිකන් දෙනවා. කියලා කියන ඔයාට මෙච්චර විදන් කරා කියලා. මාස 6ක් අතක් ගියාට පස්සේ බිල බලලා අපිටත් දැන් පුරුදුනේ මේක ලොකු ගාණක් යනවා කියලා. ඊට පස්සේ කියනවා මේක සාධාරණ නෑ, අඩු ගාණ මේ බිලෙන් දැන් ඔයා 25%ක්වත් දරන්න ඕන කියලා. 25%ක්වත් කියලා කියයි. තව මාස 6ක් ගියාම කියයි දැන් 50%ක් දරන්න ඕන කියලා. ඊට පස්සේ කියයි අපිට මෙන්න බිල ගෙවපන් සල්ලි කියලා. ඒක පටන් ගන්න අවශ්‍ය කරන බිල පළමුව ගහලා තියෙනවා. ආණ්ඩුව අමුතු ක්‍රමයට යන්නේ. මුලින් සල්ලි ඉල්ලන්නේ මුලින් ගහන්නේ බිල. බිල ගහලා පස්සේ සල්ලි ඉල්ලන ක්‍රමය තමයි අනුගමනය කරගෙන යන්නේ. මොකක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල අපේ කර්මත කඩා වැටීමෙන් තියෙන්නේ. සියල්ල ජනතාව කර්මත කඩා වැටීමෙන් තියෙන්නේ. ඒ ඔක්කොම ඇස්සේ
මේ පීඩාවට එරෙහිව පන්තියට සංවිධානය වෙනකොට ධනපති පන්තිය බයයි. ඒක වළක්වන්න ඕන ඒගොල්ලන්ට. ඒකට මොකද ඒගොල්ලෝ කරන්නේ? 1971 දී ඒක වළක්වන්න දැවැන්ත මර්ධනයක් මුදාහැරියා. අපේ පක්ෂ විනාශ කරන්න උත්සාහ කරමින් හිටියා. 1983 කාලේ මේක වළක්වන්න අපේ පක්ෂ තහනම් කරා. පක්ෂ මර්ධනය කරන්න උත්සාහ කරා. වෙනත් කාලවල වෙනත් උපක්‍රම පාවිච්චි කළා. 1964 කාලේ අපට මතකයි සම සමාජ කොමියුනිස්ට් කාර්යන්ට අල්ලස් දීලා ඒගොල්ලන්ව තමන්ගේ ආණ්ඩුව අස්තර දාගත්තා. නොඑක් ක්‍රම පාවිච්චි කරා. මර්ධනය වරදානය දෙකම. ඊට අමතරව තව දේවල් පාවිච්චි කරනවා. මොකද්ද? පන්තියේ සමගිය බිඳින්න වෙන පිල්ලි වෙන වෙලාවලුත් තියෙනවා. දැන් මේ වෙලාවත් එහෙම වෙලාවක්. මොකද්ද? පන්තියේ සමගිය බිඳින්න පිල්ලි මතු වෙලා තියෙනවා. එක එක නම් වලින්, එක එක වේශ වලින්. දේශ ප්‍රේමීත්වයේ ජාති හැඟීම, ආගම් හැඟීම මතු කරලා ජනතාව තුල තියෙන මේ ආගම් වල තියෙන කැමැත්ත, තමන්ගේ ජාතිකත්වයට තියෙන කැමැත්ත, ඒක මතු කරලා ඒක කොල්ල කාලා, ඒක වැරදිට පාවිච්චි කරලා දැන් ජනතාව අතර බෙහෙද වැපිරීමේ ක්‍රියාවලියක් ප්‍රොජෙක්ට් එකක් යනවා රාජපක්ෂලා. අපි කල්පනා කරනවා මේ රටේ තියෙන අපිට නම් වර්ග දෙකයි. මොකද්ද වර්ග දෙක? එකක් තමයි අපිව පාලනය කරන, සූරා කරන, මර්ධනය කරන අපන්ද බරපතලන ධනපති පන්ති පාලනය. අනික තමයි ඒකෙන් පීඩාවටපත් වෙන අපි නිර්ද පන්ති. එකසේ කවුරු හිටියත් අපි ඔක්කොම පොදුයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි අපි කවුරුත් එකයි පොදුයි. 1971 අප්‍රේල් අරගලේ සටන් වෙදලා දීපදු වීරව අපට උගන්වපු පාඩම මේක. 1971 අරගලේ ජාතිවාදී සඳහා වෙච්ච අරගලයක් නෙවෙයි. 1971 අරගලය ආගම්වාදී අරගලයක් නෙවෙයි. 1971 අරගලය පන්ති අරගලයක්. පන්ති සටනක අවස්ථාවක්. එසයිදා ඒකත් එක්කෙන් සිංහල දෙමළ මුස්ලිම් සිල් දෙනා හිටියා. දැන් ඕනේ මොකද්ද අපිට? දැන් ඕනකම තියෙන අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලි අපි ඔක්කොම එක පන්තික මිනිස්සු එකතු වෙන්න ඕන. එකතු වෙලා අපේ සැබෑ සතුරා අධිරාජ්‍යවාදය, ධනපති ක්‍රමය ඒක හඳුනාගෙන ඒකට හරියට වැටෙන්න ගහන්න ඕන. අන්නේ වෙලාවේ ධනපති පන්ති අධිරාජ්‍යවාදයේ කොන්ත්‍රාත්කාරයෝ වෙනවා. මොකක් කරන්නද? ඒ කොන්ත්‍රාත්කාරයෝ වෙනවා අන්න අර අපේ පන්තියේ සමගිය බිඳින්න. ඒකට ගන්නවා ආගම. ඒකට ගන්නවා ජාතිය, ජාතිකත්වය අරගෙන දැන් මේ ජනතාව අතර සමගිය බිඳිනවා. කාටද වාසි? වාසි වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට. වාසි වෙන ධනපති පන්තියට. ඒ නිසා අපි අපේ ජනතාවට කියනවා දැන් අපි පන්තියේ සමගිය වෙනුවෙන් අකණ්ඩව අරගල කළ යුතු තියෙනවා. පන්තියේ සමගිය වෙනුවෙන් අපි දැන් අපේ සැබෑ සතුරා තෝරගත යුතු තියෙනවා. එහෙම තෝරගන්න අපට කිසියම් විදිහක නොහැකියාවක් තියෙනවා නම්, බැරිකමක් තියෙනවා නම්, පැටලවිල්ලක් තියෙනවා නම් ඒ සඳහා හොඳම ආලෝකය 1971 අරගලෙන් තියෙනවා. හොඳම අත්දැකීම 1971 අරගලේ තියෙනවා. 1971 අරගලේ තමයි අපේ රටේ ජාතිවාදය නැති පළමු අරගලය, ආගම්වාදය නැති පළමු අරගලය, කුලවාදය නැති පළමු අරගලය. සියලු දෙනා සමාන කොට සලකලා ධනපති පන්තියට එරෙහිව නිර්මාණය වෙච්ච පළමු පන්ති අරගලය 1971 අරගලය. ඒක තමයි අපේ ගමන් මගේ ආලෝකේ බවට අපිපත් කරගත යුතු තියෙන්නේ. ඒ නිසා ආදරණීය මේ තාත්තේ එවැනි විවිධ පන්තියේ බෙදෙන කුමන්ත්‍රණකාරී කල්ලි කණ්ඩායම් වලින් අපි ප්‍රවේශම් යුතු තියෙනවා. අපේ සමාජයේ බේරාගත යුතු තියෙනවා. රාජපක්ෂලට ඔටුන් නදිකටම තරන් ඉන්න තියෙන ආසාව, ඔටුන් හිමි කුමරා රජ කරවන්න තියෙන ආසාව, පවුලේ පාලනයක් දිගට ගෙන යාම සඳහා ආසාව සඳහා පහසුවෙන් බලය ලබා ගත හැකි, බලය සඳහා පීනා යා හැකි රැලි නිර්මාණයක උත්සාහ කරමින් ඉන්නවා. නිල් රැල්ල කියලා බලවට කිව්වට යන්නේ නිල් රැල්ල නෙවෙයි, ජාතිවාදී රැල්ලක් හදමින් යන්නේ. ආගම්වාදී රැල්ලක් හදමින් යන මොකක් සඳහාද? මේ ආගම්වාදී රැල්ලක හෝ පීනා මිනිසුන් එකිනෙකා ගැටලා කොටවලා බලය ලබා ගැනීම අරමුණු සහිතව. ඒ නිසා එවැනි උත්සාහයන් පරාජයටපත් කරන්න, ජනතාව අතර සමගිය හදන්න උපරිම කැපවීම යුතු කටයුතු කිරීමේ වගකීම තියෙන්නේ ඔබට, අපිට, අපි සියලු දෙනාට. ඒ සාධාරණීය සහෝදරවරුනි, අපි අපේ වගකීම හරියටම තේරුම් ගත යුතු තියෙනවා. ඒක තේරුම් අරගෙන අපි අපේ කාර්යයට කළ යුතු තියෙනවා. 1971 අප්‍රේල් අරගලේ දීපිදු විරුවන්ට සාධාරණත්වය ඔවුන්ගේ අරමුණු ඉටු කිරීම සඳහා අපි මේ මොහොතේ අපට පැවරිච්ච කාර්යය ඊට හොඳින් තේරුම් ගත යුතු තියෙනවා. අපි කවුරුත් දන්නවා අප්‍රේල් විරුවන් ඊට අසීමිත ලෙස විශ්වාස කරා කුමක්ද? සමාජවාදී විශ්වාස කරා. ලදරු පක්ෂයකට සියද්දී ලදරු අවදීදෙත් උන් සමාජවාදී විශ්වාස කරා. සමාජවාදයේ වෙනුවෙන් කැපකිරීම කරන්න උන් සූදානම් හිටියා. ඒ නිසා තමයි ඒ 1971 අරගලයට අදාළව ලිවෙච්ච හැම සටන් පාඨයක් තුලම අධිරාජ්‍ය විරෝධයත් සමාජවාදයත් තිබ්බා. ජනතාවගේ මුක්තිය තිබ්බා. හැම සටන් පාඨයක් තුලම නිර්භීතකම තිබ්බා.
හැම සටන් පාඨයක් තුලම ධෛර්යය තිබ්බා. හැම සටන් පාඨයක් තුලම හැම නිර්මාණයක් තුලම හැම කවියක් තුලම සමාජවාදයේ පිළිබඳ අචල බලාපොරොත්තුවක් තිබ්බා. දැන් අපේ සමාජයට ඕනේ මොකද්ද? අපි හිතන අපේ සමාජයට දැන් ඕනේ මොකද්ද? විශ්වාසය ඕන. බලාපොරොත්තු වුණ අර මහින්ද රාජපක්ෂලා හදන බොරු හීන නෙවෙයි. ඇත්ත සමාජයක් පිළිබඳව තමන්ට මිනිසුන් වගේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් පිළිබඳව බලාපොරොත්තු වුණ ඒ බලාපොරොත්තු ඉටු කරගෙන සඳහා වෙච්ච විශ්වාසය වුණ. ඒ විශ්වාසය දා ඕනකටත් වඩා වැඩියෙන් තිබ්බා 1971 අප්‍රේල් අරගලයේදී දීපිදු වීරෝගාව. අපිට මතක් වෙනවා අර අප්‍රේල් අරගලයෙන් පස්සේ අරගලයේ අතරතුර සාහිත්‍යයක් බිහි වුණා, කාව්‍ය සාහිත්‍යයක්. අපේ සහෝදරු තමන්ගේ හැඟීම් වැටිච්ච නැති අය, පාවා දීපු නැති අය, සතුරන් අතර පලා නොගිය අය, තමන්ගේ විප්ලවාදී ධෛර්යය ඉතුරු කරගත්තු අය, ඒ තමන්ගේ හැඟීම තමන් හිටපු ඉර කුටියක බිත්තියක අඟුරු කෑල්ලකින් ලිව්වා. නැත්තම් මොකක් හරි පැන්සල් කොටකින් ලිව්වා. නැත්තම් ඇණයකින් හරි ලිව්වා මේක ඇතුලේ. එවැනි සාහිත්‍යයක් අපිට ඉතුරු නැහැ. මට මතක් වෙන වෙනි කවියක්. 1971 අරගලයත් එක්ක අපේ සහෝදරු ලියපු කවියක මෙන්න මෙහෙම තුන කොහොමද? රතු දජ නගා රණබිම පෙරමුණ ගත්තේ පස්සට නොවේ අප පෙරටයි යනු ඇත්තේ. මැරතොත් මැරෙමු අප හැමදෙන එකමත්තේ රතු ලංකාව අපටයි හිමි වෙනු ඇත්තේ කියලා එදා හිතුවා. ඒ කියන්නේ මොකද්ද? අචල විශ්වාසයක් තිබ්බා රතු ලංකාවක් පිළිබඳව. සමාජවාදී ලංකාවක් පිළිබඳව. ඒ සමාජවාදී ලංකාව අපි තමයි ගොඩනගන්න කියන විශ්වාසය එදා ඒ ලදරු දේශපාලන ව්‍යාපාරයක් ලෙස 1971 සෞදුන්ට තිබුණා. සතම උන් කිව්වේ රතු කොඩිය අතට අරගෙන පෙරමුණ ගත්තේ පස්සට යන්න නෙවෙයි. අපි පෙරටම යනවා. මැරෙන්න වුණොත් අපි ඒකාමත් ඒකා මැරමු ඒත් රතු ලංකාව අපට අයිති වෙනවා කියන විශ්වාසයක් උන්ට තිබ්බා. ඒ විශ්වාසය අද අපට ඕනේ නැද්ද? ඒ විශ්වාසය වැඩියෙන් ඕනේ අද නෙවෙයිද? අධිරාජ්‍යවාදී අපිට වට කරන් ඉන්න වෙලාවක ඒ අධිරාජ්‍යවාදී අනතුරු නොදැක ඒකට උදව් කරමින් ඒක කොන්ත්‍රාත්කාරය වෙමින් මහින්ද රාජපක්ෂලා මේ ධනපති ක්‍රමය ධනපති ආණ්ඩුව විතරක් නෙවෙයි ධනපති ආණ්ඩුවට උපරිම සේවාව ලබා දෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ ධනවාදයේ සමස්ත අර්බුදයේ බර ජනතාව මත පටවමින් ඒකාධිපති පෞල්වාදයක් හදමින් ඉන්න වෙලාවක ඒ සියල්ල වෙනස් කරලා නිර්මාණය කළ යුතු නිර්මාණය කළ හැකි එකම සමාජයේ සමාජවාදී සමාජය බව ලෝකේ පුරා ඔප්පු කරමින් ඉන්න වෙලාවක මේ විශ්වාසය වැඩිපුර අපට ඕනකම තියෙනවා. ඒ විශ්වාසය තමයි දැන් අපි ඉස්සරහ වැඩිපුර තියෙන ඕනකම තියෙන්නේ. ඒ විශ්වාසය අපි හදාගත යුතුයි. සමාජවාදී පිළිබඳව විශ්වාසය හදා ගන්න ඕන නම් දැන අප්‍රේල් අරගලය. ඒ විතරක් නෙවෙයි ඔවුන් කිව්වා ඒ අරගලයේදී ධනපති පන්තිර ධනවාදයට අවනත වීම අපේ කාර්ය නෙවෙයි කියලා. ධනවාදයට අවනත වීම නෙවෙයි අපේ කාර්යය ධනවාදයට ඉර සටන් වදීම. මොකද අපි දකිමින් ඉන්නවා කිසියම් අරගලයක් ධනවාදයට ඉර අරගලේ පහසු නැහැ. ඒක අමාරුයි. අතිශය දුෂ්කරයි. ඒක මාසෙන් දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. විප්ලවයට ෂෝට් කට් නැහැ, කෙටි පාරවල් නැහැ. මේක දරාගෙන දිගු කලක් තිස්සේ යන්න ඕන. ඒ අරගලය තුල ජයග්‍රහණ වගේම පරාජයන්ට මුහුණ දෙන්න ඕන. හොඳ දේවල් වගේ නරක දේවල්ට මුහුණ දෙන්න ඕනකම තියෙනවා. තමන් එකට හිටපු මිනිහා සහෝදරත්වයෙන් හිටපු මිනිහා පසුදා ද්‍රෝහියෙක් වෙනකොට පසුදා පාවා දෙන්නෙක් වෙනකොට ඒක දරා ගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. කුමන්ත්‍රණ කරලා දේශපාලන ව්‍යාපාර විනාශ කරනකොට ඒව හඳුනගෙන පරක් ගන්න ඕන ධෛර්යය තියෙන්න ඕන. එවැනි හැම දුෂ්කරතාවයක් තුලම නොසලී යන්න පුළුවන් ධෛර්යයක් තියෙනවා. ඒ ධෛර්ය නැති කට්ටිය වෙනදී තමයි අතරමඟදී ඉක්මනින් ජයග්‍රහණ බලන් ඇවිල්ලා පහසු ජයග්‍රහණ බලන් ඇවිල්ලා නොලැබෙනකොට මොකද වෙන්නේ? ධනපති පන්තිය පැත්තට පලා යනවා. ධනපති පන්තියේ වරදානවල ඉස්සරහා දන නමනවා. ධනපති පන්තියේ මස් කට්ටකට දෙයකට මුළු ආත්ම පාවා දෙනවා. හැබැයි එවන්නන්ට එරේව නගන්න පුළුවන් ලොකුම රණහඬ නගලා තියන්නේ 1971 අරගලයේදී. මට මතකයි 1971 කාලේ අපේ පක්ෂයට තිබුණා ගීතයක්. පක්ෂයේ ගීතය ගැන 71 කාලේ. විප්ලවයේ රණ ගී කියලා දැනුත් අපි විමුක්ති කියලා කියන ගීතය ඒ කාලේ පක්ෂයේ ගීතය ලෙස තිබුණේ. ඒ ගීතේ පද පෙළියක් තිබුණේ මොකද්ද? ඒ පද පෙළිය තිබුණේ දනින් වැටි ජීවත් වෙනු වෙනුවට හුරුවව් දෙපයින් සිට මේ යන්නට කියලා. එදා ඒ පරපුරේ තිබිච්ච අධ්‍යාත්මය ඒ පද පෙළ දෙකේ තියෙනවා. දනින් වැටි ජීවත් වනු වෙනුවට හුරුවව් දෙපයින් සිට මේ යන්නට. අදත් අපිට අපේ පන්තියට අපේ පීඩාරත ජනතාවට මාහඬෙන් කියන්න තියෙන්නේ ඒ පද පෙළ දෙකම තමයි දනින් වැටි ජීවත් වෙනු වෙනුවට හුරුවව් දෙපයින් සිට මේ යන්නට කියලා අදත් කියන්නලා තියෙනයි. ඒ දෙපයින් සිට සටන් කිරීම මේ යාම අදත් අපට ඕන නිසා. එනිසා ආදරණීය සහෝදරවරුනි
අපි මෙන්න මේ අත්දැකීම් ගත යුතු තියෙනවා. අරගෙන ඊටාම දුෂ්කර තත්ත්වයක් අනිත් පැත්ත හරවන්න කටයුතු කළ යුතු තියෙනවා. රෝහණ විජිත සහෝදරයා ජාතික ගැටළු විසඳුම පොත ලියන වෙලාවේ ඒ පොත අවසන් කළ තිබුණා කිසියම් රුසියානු ආප්තෝපදේශයකින්. ඒ කියලා දුන්නේ මොකද්ද? ඒ කියලා දුන්නේ තමයි හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දීම කාටත් කළ හැකිය. එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දිය හැක්කේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට පමණයි කියලා. අපි ඉස්සරහ තියන්නේ ඒක. අපි ඉස්සරහ තියන්නේ හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දීමේ අභියෝගයක් නෙවෙයි. එන අභියෝගයක් නෙවෙයි. අපි ඉස්සරහ තියන්නේ නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දීම. නරක කිව්වමත් ඒක සාමාන්‍ය නරක නෙවෙයි, අතිශය දුෂ්ට නරක එකක්. මේ නරකම නරක දුෂ්ටම දුෂ්ට ධනපති ක්‍රමයේ වෙනුවට වඩා හොඳම හොඳ සමාජවාද ලබා දීමේ කාර්ය අපි ඉස්සරහ තියනවා. ඒක ඉටු කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි, ධෛර්ය සම්පන්න මිනිසුන්ට විතරයි. අදිෂ්ඨාන සම්පන්න මිනිසුන්ට විතරයි. අන්නේ ධෛර්ය, ඒ අදිෂ්ඨානය අපිට අවශ්‍යයි නම් ඇතිතරම් තියෙන තැනක් තියෙනවා. එතන තමයි 1971 අරගලය. එතන තමයි කැපකිරීමේ පරමාදර්ශය තිබුණේ. එතන තමයි විදුලි ගීතෙන් කපලා මරද්දිත් ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා කියලා මෙරිච්ච මිනිස්සුන්ව පළවෙනි වතාවට දැකපු අරගලය එතන. පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා ගහලා බාගට මරලා පොලිස් ජීප් එකේ බොනට්ටු මත දිගා කරලා මරන්න යද්දිත් ඒ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ගීතය අමාරුවෙන් හරි කියලා මැරිච්ච මිනිස්සු දැකපු අරගලය 1971 අරගලය. මැරෙන්න යන මිනිහා ජනතා විමුක්ති පෙරමුණ ජය වේවා විප්ලවයට ජය වේවා කියලා මිය ගියා නම් එවැනි මිනිස්සු දැකපු පළවෙනි අරගලය අපි 1971 අරගලය. දැන් අපි ඉල්ලන්නේ වෙන මිනිස්සු. දැන් රට ඉල්ලන්නේ වෙන මිනිස්සු. මේ සමාජය ඉල්ලන්නේ වෙන මිනිස්සු. මේ සමාජය ඉල්ලන්නේ ධනපති පන්තියේ තුට්ටු දෙකට මස් කට්ටට වර දාන්නට දණින් වැටලා විප්ලවවාදී ව්‍යාපාරට රේව මඩ ගහන අවලාද ගහන පාවා දෙන්නන්වත් නැත්තම් බොරු රැවුල්කාර විප්ලවවාදීන්වත් නෙවෙයි, පලාගිය ද්‍රෝහයෙන්ම නෙවෙයි දැන් ඉල්ලන්නේ වෙන කවුත් නෙවෙයි, අදිෂ්ඨානෙන් ධෛර්යයෙන් මේ අරගලය වෙනුවෙන් සටන් වදින මිනිස්සු. ඒගොල්ලෝ ඔබට හමු වෙන්නේ නැහැ ධනපති පත්තර පිටු වලින්. ඒගොල්ලෝ ඔබට හමු වෙන්නේ නැහැ ඇමති මණ්ඩලය ඇතුලේ. ඒගොල්ලෝ ඔබට හමු වෙන්නේ නැහැ පහසු තැන්වල. ඒ අය ඉන්නේ වැඩබිමේ, ගොවිබිමේ, මහපාරේ, විශ්වවිද්‍යාලේ, පාසලේ, දීවරය අතර, කාන්තාව අතර, තරුණිය අතර එවැනි අය මුණ ගැහෙන එවැනි අය ඉන්නවා. ඔවුන්ගේ කාර්ය තමයි මේ මොහොතේ අපේ සමාජය ඉල්ලා සිටින්නේ. ඒ කාර්ය වෙනුවෙන් එකතු වීම තමයි අපේ කාගෙත් වගේම බඩපත් වෙන නිසා 1971 අප්‍රේල් අරගලේ 42 වෙනි සංවත්සරය නැත්තම් ඔවුන් දීපුදා අවුරුදු 42ක් ගත කරන මේ මොහොතේ අපි කවුරුත් අපිට කතා කරගත යුතු තියෙනවා. අපේ හදවතට තට්ටු කරගත යුතු තියෙනවා. හෘද සාක්ෂි ඇමතිය යුතු තියෙනවා. අපි කවුරුත් අපට කියාගත යුතු තියෙනවා. අපි දිගු ගමනක් ඇවිත් තියෙනවා. 1971 පස්සෙත් පරපුර ගමනක් ඇවිත් තියෙනවා අපි. ඒ ආපු ගමනේදී ජනතා විමුක්ති පෙරමුණ 1965 රෝහණ සහෝදරයා විසින් නිර්මාණය කරපු 71 අප්‍රේල් විරුවන් දිවි පුදා ආරක්ෂක ජනතා විමුක්ති පෙරමුණ සතුරන්ට විනාශ කරන්න නොදී, සතුරන්ට කඩන්න නොදී, ධනපති පන්තියේ පාමුල දාන්න දෙන්නේ නැතුව මේක රැකලා තියෙනවා. අදත් අපි අපේ පන්තියේ ධජය, රතු ධජය, ජනතා විමුක්ති පෙරමුණේ කොඩිය ඉහළින් ඔසවලා ජනතා විමුක්ති පෙරමුණ අපේ පන්තියේ පක්ෂ ලෙස ආරක්ෂා කරලා තියෙනවා. එය ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා මැදිහත් වීම තමයි දැන් ඔබ අපි ඉස්සරහ තියෙන්නේ. එනිසා ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් තොරව අවංකවම මේ සත්ව්‍යාපාරයට දායක වීම අපේ කාර්යය. ඒ සඳහා දායක යුත්තේ කෙසේද කියන එක ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් තොරව දීපුදු අපේ සගින් අපට උගන්ලා තිනවා. ඒ අත්දැකීම් සියල්ල එකතු කරගනිමින් අපි දැන් මෙතෙක් සිට ජයග්‍රහණ දක්වා ඉදිරියට යතු තියෙනවා. ඔව්. ජයග්‍රහණ දක්වා අපි ඉස්සරහට යතු තියෙනවා. මේ අරගලයන්ගේ අත්දැකීම් අපි නැවත නැවත කීව යුතු තියෙනවා. ඉගෙන ගත යුතු තියෙනවා. අත්දැකීම් ගත යුතු තියෙනවා. ධෛර්ය ශක්තිය එකතු කර යුතු තියෙනවා. එකතු කරගෙන නූතනත්වයට ගැලපෙන විදියට, නව තත්ත්වයට ගැලපෙන විදියට, නව සටන් උපක්‍රම, නව උපාය මාර්ග උපක්‍රම, නව අවිශ්‍යල්ල ඒක රාශි කරගනිමින් අපි සිළු දෙනාම අපේ පන්තියේ ජයග්‍රහණය වෙනුවෙන් නොසල්වි ගමන් කළ යුතු තියෙනවා. අපිට අප්‍රේල් විරුවන් සඳහා හොඳම ප්‍රණාමය දක්වන්න පුළුවන්කම තියෙන්නේ වෙන කොහොමවත් නෙවෙයි. කවද්දද අපේ රටේ ධනවාදය පරද්දලා සමාජවාදී සමාජයක් නිර්මාණය කරලා අපේ රට ඉදිරියෙන් අපේ රටේ උස්සම කඳු මුදුනේ, පිදුරු තලාගල කඳු මුදුනේ රතු කොඩිය උස්සලා අන්න ඒකට අප්‍රේල් විරුවන් සමරන දවසක්
අපට උදා කරගන්න පුළුවන් නම් අපේ ලුරුවන් වෙනුවෙන් ගන්න පුළුවන් ලොකුම උපහාරය ලොකුම ශක්තිය කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි කවුරුත් කටයුතු කළ යුතු තියෙන්නේ. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරනි මගේ කතාව අවසන් කරන කලින් සුපුරුදු ලෙසම අපි හැමදාම මේ සාකච්ඡාව අවසන් කරේ කවියකින්. සමන් කල්පනා කරා අදත් අපි 1971 අරගලයේදී අපේ සගෙන් ලියපු බලාපොරොත්තු දල්වාගෙන ලියපු බලාපොරොත්තු හදවත පතුලේ තියාගෙන ලියපු කවියකින් සුබපතලා මේ සාකච්ඡාව මේ කතාව අවසන් කරනවාමයි කියලා. 1971 අරගලේ මම කිව්වා කවි ගොඩක් ලියුණා. හැම කවියකම තිබුණේ බලාපොරොත්තු, ධෛර්යය, අදිෂ්ඨානය, සමාජවාදයේ පිළිබඳව තිබිච්ච විශ්වාසය. ඒ අතර එක කවියක් තිබුණා මෙන්න මෙහෙම. ඒක කියලා අපි අපේ සාකච්ඡාව නිමා කරගමු. අපි සමුගනිමු. අපි ඒ කවියේ තියෙන අදහස එකතු කරගනිමින් හෙට දිනේ සඳහා වඩා ශක්තියෙන් අරගල කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. ඒ කවිය තිබුණා මෙහෙම. විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලවක් කරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා. එනිසා අපි සිළු දෙනාම ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිර්මල දජය රතු දජය 1971 අප්‍රේල් විරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ දජය දැඩි කොට සුරතේ දරාගෙන නව ලොවක් නිවහල් ලෝකයක් සමාජවාදී ලෝකයක් වෙනුවෙන් නොසලී පියවර නගමු. ඒ සඳහා ඔබ සිළු දෙනාටම ශක්තිය, ධෛර්යය, විශ්වාසය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. හැමතෙම ජය වේවා. ස්තුතියි.